හරි ළමයි පටන් ගමු ආයුබෝවන් දැන් ඇහෙනවා ඇති පටන් ගන්න කලින්ම මයික් ඔන් කරන්නේ නැහැ වෙලාවට මයික් ඔන් කරන්නේ හොඳයි මේ සංඛ්‍යානේ පාඩම අද ගොඩක් දුරට ඉවර කරගන්න පුළුවන් සංඛ්‍යානේ පාඩමේ අපි කතා කරා සංඛ්‍යා පදනම් කරගෙන දත්ත රැස් කිරීම ඒවා විශ්ලේෂණය කිරීම මාතේ මධ්‍යස්ථයේ මධ්‍යයන්ට වෙන නිරූප්‍යයන් ලබා දීම සහ නිගමන වලට එළඹීම කියන කාර්යයයි තියෙන්නේ. ඉතින් අපි ඉස්සරෝම කතා කරා අසමූහිත සංඛ්‍යාත වගුව. ඊට පස්සේ ආයගණන කියන්නේ මොකක්ද? සංඛ්‍යාතය කියන්නේ මොකක්ද? මාතේ මොකක්ද? මාතේ කියන්නේ ඊට පස්සේ අපි කතා කරේ සමූහිත සංඛ්‍යාත වගුව. එහිදී අපි පන්ති පාන්තර කතා කරා, පන්ති සීමා කතා කරා, පන්ති මායිම් කතා කරා. ඊළඟට අපි කතා කරේ මාත පන්තිය මධ්‍යස්ථ පන්තිය අපි ඉන්නේ දැන් මධ්‍යයන්නේ කියන්නේ මොකද්ද සංඛ්‍යා සමූහයක එකතුව සංඛ්‍යා ගාණින් බෙදුවාම ලැබෙන උත්තරේ ඒත් එක්ක මධ්‍යයන්නේ සංඛ්‍යා ගාණින් ගුණ කරපුවාම එන උත්තරේ සංඛ්‍යා සමූහයේ එකතුව. එතකොට ඊළඟ අපි කතා කරා මෙන්න මේ වගේ අසමූහිත සංඛ්‍යාත වගුවක මේ බෝඩ් එකේ තියෙනා වගේ අසමූහිත සංඛ්‍යාත වගුවක fx තීරය සම්පූර්ණ කරලා සිග්මා fx සිග්මා f කෙන් බෙදලා මධ්‍යයන්නේ හොයන්න. ඊළඟට කතා කරේ ඒ වගේම සංඛ්‍යා ව්‍යාප්තියක අවසානයේ කතා කරමින් හිටියේ උපකල්පිත මධ්‍යයන්නේ භාවිතයේ සැබෑ මධ්‍යයන්නේ හොයන්න. හොඳයි පළවෙනි ගාන විදිහට අද ඉස්සරෝ ඔයාලටම ගානක් දෙන්නම්. මෙන්න මේ සංඛ්‍යා ව්‍යාප්තියේ 80 උපකල්පිත මධ්‍යයන්නේ විදිහට අරගෙන සැබෑ මධ්‍යයන්නේ හොයන්න බලන්න. 80 උපකල්පිත මධ්‍යයන්නේ විදිහට ගන්න. 80 ඉඳලා 80ට අපගමනයක් නැහැ. 80 ඉඳලා 70ට අඩුයි 10ක් 80 ඉඳලා 60ට අඩුයි 20ක් අඩුයි නම් ඍණ අඩුයි 30ක් වැඩි 10ක් වැඩි 20ක් වැඩි 30ක් ඊළඟ සංඛ්‍යා තීරයේ තියෙන්නේ 3 4 9 12 10 8 4 ඍණ 30 80 උපකල්පිත මධ්‍යයන්නේ නම් 50 කියන අගය 80ට වඩා 30ක් අඩුයි 50 ඔක්කොම තුනක් නිසා ඔක්කොම අඩු බලන්න FT තීරය ගන්නවනේ මතකනේ එහෙනම් ඍණ 90 ඊළඟ දෙක පුරවනොත් ඍණ 80 ඊළඟ දෙක පුරවනොත් ඍණ 90 බිංදුවරක් 12 බිංදුවමයි ඊළඟ 10 වරක් 10 100යි 20 වරක් 8 160යි තුන්වරක් 4 12 කියන්නේ 120යි ධන එකතු වෙනවා 380ක් ධන ඍණ එකතු වෙනවා ඍණ 260ක් බලන්න 9ටයි 17යි 9යි 26යි දැන් සිග්මා FD එන්නේ එහෙමනම් ධන 380යි ඍණ 260යි බිඳුවෙන් බිඳුවක් බිඳුවයි 8න් 6ක් 2යි 3න් 2ක් 1යි හැබැයි ලකුණ ධන 120යි සංඛ්‍යා තීර එකතුව සිග්මා f වෙනවා මේ ටික එකතුව 3 4යි 7යි 16යි 16 12 28යි 38යි 8යි 46යි 4යි 50ක් වෙනවා සංඛ්‍යා. නම් දැන් ඇත්තරම මධ්‍යයන්නේට අපි කියන්නේ සැබෑ මධ්‍යයන්නේ. සැබෑ මධ්‍යයන්නේ සමාන වෙන්නේ මතක ඇති සැම සමානයි උම ධනම. සැම සමානයි උම ධනම. උපකල්පිත මධ්‍යයන්නේ එන්නේ ගත්තේ අපි 80 කියලා. අපගමන වල මධ්‍යයන්නේ ගන්න සිග්මා FD කියන එක සිග්මා F කෙන් බෙදලා. සිග්මා F කෙන් බෙදලා. ඒ අනුව 80 එකතු කරන්න ඕනේ සිග්මා FD ධන 120යි. සිග්මා F 50යි. මේ දෙක කැපිලා යනවා. ඒ අනුව උත්තරේ එනවා 80 එකතු කිරීම 12 5න් බෙදන්න ලේසි මනෝමයෙන්ම 12ට 5 ගොඩවල් 2යි ඉතිරි 2යි 20ට 5 ගොඩවල් 4යි උත්තරේ එනවා 80.24 මෙන්න මේ ක්‍රමයට
අසමූහිත සංඛ්‍යාත වගුවක මධ්‍යන්නේ හොයන හැටි තමයි අපි කතා කරන්නේ. 82.4 82.4 හොඳයි. එහෙමනම් යමු අපි අලුත් වගුවට විභාගයට ලැබෙන්නේ සමූහිත සංඛ්‍යාත වගුවක් අසමූහිත සංඛ්‍යාත වගුවක් නෙමෙයි. මේ වගේ වගුවක් නෙමෙයි ලැබෙන්නේ. දැන් කතා කරන වගුවක් සම්බන්ධ කරගෙන ගානක් ලැබෙන්නේ අනිවාර්යෙන් ලකුණු 10ක්. මම දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ලියන්න පටන් ගන්න කියලා කියන්නේ බොහෝ දෙනෙක්ට මෙන්න මේ සංඛ්‍යානේ ගානේ එකම විදිහට මේ අවුරුදු 20 30ටම ආව එකම ගාන එකම විදිහට එන්නේ. අන්තිම ලකුණු 2 3 විතරයි කොටස වෙනස් වෙන්නේ. නැත්තම් උපකල්පිත මධ්‍යන්නේ භාවිතයෙන් හෝ අනුක්‍රමයකින් සැබෑ මධ්‍යන්නේ සොයන්න කියලායි දෙන්නේ. දැන් අපි ඉස්සරෝම ඉගෙන ගන්න යන්නේ අනුක්‍රමය. උපකල්පිත මධ්‍යන්නේ නැතුව සමූහිත සංඛ්‍යාත වගුවක මධ්‍යන්නේ වෙන අනුක්‍රමය ඉස්සරෝම ඒ ක්‍රමයේ ගොඩක් ලේසි පන්ති ප්‍රාන්තවල අගයන් කුඩා වෙනකොට උපකල්පිත මධ්‍යන්නේ භාවිතයෙන් ලේසි පන්ති ප්‍රාන්තවල අගය 1000 2000 ඒ වගේ ලොකු විශාල අගයන් තියෙනකොට. හොඳයි බලමු අපි මාතෘකාව ලියන්න සමූහිත සංඛ්‍යාත වගුවක මධ්‍යන්නේ සෙවීම සමූහිත සංඛ්‍යාත වගුවක සමූහිත සංඛ්‍යාත වගුවක සමූහිත සංඛ්‍යාත වගුවක මධ්‍යන්නේ සෙවීම මධ්‍යන්නේ සෙවීම සමූහික සංඛ්‍යාත වගුවක මධ්‍යන්නේ සෙවීම right මේක ලොකු කාලයක් තරම් පුරුදුනක් කමක් නැහැ ඒ තරම් වටිනා විභාග ලකුණු 10ක් පන්ති ප්‍රාන්තරය සංඛ්‍යාතය මේක පන්ති ප්‍රාන්තරය මම කෙටියෙන් ලියන්නම් මේක සංඛ්‍යාතය ඒත් කෙටියෙන් ලියන්න. අපි ඉස්සරෝම ලේසිම එකක් ගමු. ඊට පස්සේ ටික ටික වෙනස් ඒවාට යමු. 0.10 10 20 20 30 30 40 50 60 60 70 සංඛ්‍යාතේ ගමු 4යි 5යි 8යි 12යි 10යි 8යි තුනයි හොඳයි මෙන්න මේ සංඛ්‍යාත වගුවේ මධ්‍යන්නේ අහනවා. අපි දන්නවා බිඳුවේ සිට 10 දක්වා සංඛ්‍යා 4යි. 10 සිට 20 දක්වා සංඛ්‍යා 5යි. මේ පන්ති ප්‍රාන්තරයේ මේක අර්ථ දක්වන්නේ 10 හෝ ඊට වැඩි 20ට අඩු කියන. එතකොට අපි මේක හඳුන්වන්නේ 10 සිට 20 දක්වා කියන. 10 සිට 20 තෙක් කිව්වනම් 10යි 20යි දෙකමයි තියෙන්නේ. මේක දක්වා කියලායි අර්ථ දක්වන අර්ථ දක්වන්නේ. පන්ති ප්‍රාන්තර එකක් දුන්නොත් අර්ථ දැක්වේ නැත්නම් පන්ති ප්‍රාන්තරේ තරම කියන්න බෑ. මේ කීපයක් තියෙනකොට නම් තීරණය කරගන්න පුළුවන් අපිට මේකේ ඉඳලා බිඳුව මේකටයි තිනම් 10 මේකටයි. අන්න ඒ විදිහට තීරණය කරන්න පුළුවන්. හොඳයි එතකොට මේකේ මාත පන්තිය හැවුවොත් වැඩිම සංඛ්‍යා තියෙන්නේ 12ක් සංඛ්‍යා තියෙන 30 40 නම් මාත පන්තිය බොහෝ විට අහනවා උත්තරේ ලකුණු දෙකක් හම්බ වෙනවා 30 40. මේ මාත පන්තියේ මධ්‍යයේ උපකල්පිත මධ්‍යන්නේ විදිහට සැබෑ මධ්‍යන්නේ සොයන්න වගේ දුන්නාම වක්‍රව මාත පන්තිය අහලා තියෙනවා. ඒ හින්දා මාත පන්තිය දැනගන්නම ඕනේ. හොඳයි මේක 10 ශ්‍රේණි ඉගෙන ගත්ත එකක් තීර කීයයි එක තීරයයි වැඩි වෙන්නේ අසමූහිත සංඛ්‍යාත වගුවට වඩා
මේ විදිහට පළවෙනි එක පන්ති ප්‍රාන්තරමයි දෙවෙනි එක පන්ති ප්‍රාන්තරේ මැද අගය ගන්නවා අපි තුන්වෙනි එක සංඛ්‍යාතය හතරවෙනි එක FD කෙටියෙන් ලියන්නම් පන්ති ප්‍රාන්තරය මේක මධ්‍ය අගය මේක තමයි අය ගන්න විදිහට සලකන්නේ පන්ති ප්‍රාන්තර 0.10 10 20 ඊළාට 20 30 30 40 40 50 50 60 60 70 දැන් 0.10 දිවිසිර 10 දක්වා සංඛ්‍යා තියෙනවා මෙතන සංඛ්‍යාතේ කියලා දාන්නම් 4යි 5යි 8යි 12යි 10යි 8යි 3යි තමයි දීලා තියෙන්නේ බිංදුවේතර 10 දක්වා සංඛ්‍යා හතරක් තියෙනවා අපි සම්මතය විදිහට ගන්නෙ බිංදුවේතර 10 දක්වා තියෙන සංඛ්‍යා කීයවද දන්නේ අපි ගන්න මේ දෙකේ මැදාගේ නම් 0.10 අතර මැදාගේ 0.10 එකතු කරොත් 10 10 දෙකෙන් බෙදුවාම 5යි 10 20 එකතු කරා 30යි 30 දෙකෙන් බෙදුවාම 15යි 50 දෙකෙන් බෙදුවාම 25යි හැම වෙලේම පන්ති ප්‍රාන්ත වල තරම සමාන නම් මධ්‍යගයේ තියෙන රටාවක් වෙනවා ඊළඟ ගණනය නොකරම දාන්න පුළුවන් 35 45 55 65 එහෙනම් බිංදුවේතර 10 දක්වා සංඛ්‍යා හතර අපි හිතන්නේ පහ ඒවා හතරක් කියලා. එහෙනම් මධ්‍ය අගය තමයි බිංදුවේතර 10 දක්වා තියෙන සංඛ්‍යාවල අයකරණ කියලා සලකන්නේ. එහෙනම් ඒක තමයි x වෙන්නේ. එහෙනම් fx තීරය සම්පූර්ණ කරනවා 5 4ක් 4 20යි 5 4ක් 15 15 සරක් 5 නැත්තම් 5 සරක් 5 25 දෙයක් දුරි 5 සරක් 1 5යි 2යි 7යි. ඒ විදිහට fx තීරය ගුණ කරගන්න. fx තීරය සම්පූර්ණ කරගන්න. මේ තීරය එකතුව සිග්මා fx මේ තීරය එකතුව සිග්මා f. එහෙනම් මධ්‍යන්නේ සමාන වෙන්නේ සිග්මා fx බෙදීම සිග්මා f. හොඳයි. මාතෘකාව ලිව්වා සමූහික සංඛ්‍යාත වර්ගයක මධ්‍යන්නේ සෙවීම උපකල්පිත මධ්‍යන්නේ භාවිතයෙන් හෝ අන් ක්‍රමයකින් කියලා දෙන්නේ මේ අන් ක්‍රමය. මේ ගොඩක් ලේසි මේ වගේ කුඩා පන්ති ප්‍රාන්තර තියෙනකොට. හොඳයි මේක ඉතුරු ටික සම්පූර්ණ කරන්න ඔයාලට පුළුවන් මේ විදිහට. 25 8ක් කීයද දාගත්තා 35 12ක් කීයද දාගත්තා මේ තීර එකතුව සංඛ්‍යා ඔක්කොගෙම එකතුව මේ තීර එකතුව සංඛ්‍යා ගණන මේ තීර එකතුව බෙදලා මධ්‍යන්නේ හොයන්න. උත්තරේ වන්නේ ඒක. හොඳයි වෙලාව ඇති බලමු නම් 25 සරක් 8 200යි 12 සරක් 5 60 බිඳුව 6ක් ඉතුරු 12 සරක් 36 6 42යි 45 සරක් 10 450යි 8 වරක් 5 40 බිඳුව 4ක් ඉතුරු 8 වරක් 5 44 44යි ඉඳලා 3 වරක් 5 15 5 එකක් ඉතුරුයි 3 වරක් 6 18 1යි 19 බලන්න එකතුව කීයද එන්නේ මේ පේළිය එකතුව 5 5 10 බිඳුව එකක් ඉතුරුයි 1යි 2යි 3යි 7යි 10යි 17යි 4යි 21යි 9යි 30 බිඳුවයි 3ක් ඉතුරුයි 3යි 2යි 5යි 4යි 9යි 4යි 13යි 4යි 17යි 1යි 18යි 1800 ආවනම් එකතුව හරි සංඛ්‍යා තීන එකතුව 9 8යි 17යි 12ක් විතර 29 39 47යි 3යි 50ක් සංඛ්‍යා තීන. දැන් උත්තරේ ගන්න ඕනේ 1800 බෙදන්න ඕනේ 50යි. බින්දෙක් කැපෙනවා. එතකොට මේක බෙදලා තමයි වැරද්ද තියෙන්නේ. 180 පහෙන් ඉතිරි නැතුව බෙදෙන එකන්නේ. 18ට 5 සරත් 3යි 5 සරත් 3 15යි. ඉතුරු 3යි දත්ත බිඳුව 30යි 30ට 5 සරත් 6යි. එනම් බෙදුවා උත්තරේ 36 වෙන්න තියෙනවා හරි. දැන් අනිත් අය බෙදලා වැරද්දක් තියෙන්නේ
මොනවද 34 ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ 35 සමාට 45 ඒ බෙදලා වැරද්දක් තමා තියෙන්නේ. හොඳයි. මේ ක්‍රමයට මධ්‍යන්නේ හොයන ගොඩක් ලේසි. වාට ගොඩාක් ගණන් හම්බ වෙනවා ඉදිරියේ හදන්න. ලබන සතියේ විතර වාට පේපර් එකවර පේපර් 8ක් 10ක් ඒ වගේ ප්‍රමාණයක් දෙනවා එකවර. එතකොට මේ හැම පේපර් එකකම තියෙයි මේ ගණන්. ඒ නිසා ගොඩක් ගණන් හදන්න පුළුවන්. බලමු අපි මේ වගුවේම උපකල්පිත මධ්‍යන්නේ භාවිතයේ සැබෑ මධ්‍යන්නේ හොයලා එතකොට මේ උත්තරේ වෙන්න ඕනේ. හැබැයි මේ වගුවේ චුට්ටක් හොඳ නැහැ. දශම සංඛ්‍යාවක් එක්ක තිබ්බනම් හොඳයි. මේක හරියට විදිහට නැතුව බෙදෙන එකක් ආවා. හොඳයි බලමු අපි එහෙනම් මාතෘකාව ලියලා මාතෘකාව ලියන්න සමූහිත සංඛ්‍යාත වගුවක සමූහිත සංඛ්‍යාත වගුවක උපකල්පිත මධ්‍යන්නේ භාවිතයෙන් සැබෑ මධ්‍යන්නේ සෙවීම හොඳයි. උපකල්පිත මධ්‍යන්නේ භාවිතයෙන් සැබෑ මධ්‍යන්නේ සෙවීම. බලන්න මේ විදිහමයි තව තීරයක් වෙනස් වෙන එක වෙනස් වෙන්නේ. බලමු එක ගානක් සම්පූර්ණයෙන්ම එකතු වෙලා හදමු. ඊට පස්සේ මේකට විභාගයට ලකුණු 10 ප්‍රශ්නයට එන්න ඉඳලා හැමෝටම පුළුවන් වෙනකන් ගණන් කීපයක්ම හදන්න ඕනේ. right. එතකොට හදන්නේ මේ විදිහට. බිංදුවේ සිට 10ට එක් සංඛ්‍යා 5ක් නේ තියෙන්නේ. බිංදුවේ සිට 10ට එක් සංඛ්‍යා 5ක්. sorry. බිංදුවේ සිට 10ට එක් සංඛ්‍යා තියෙන්නේ 4යි. අපි හිතුවා ඒවා 5 ඒවා කියලා. 10 27 අතර තියෙන සංඛ්‍යා 15 ඒවා. 27 අතර ඒවා 25 ඒවා. වෙන මේ විදිහට පන්ති ප්‍රාන්තරයේ මධ්‍යගය තමයි අපි ආය ගන්න විදිහට සැලකුවේ. එහෙනම් මේ පන්ති ප්‍රාන්තරයක මධ්‍යගය තමයි ඉස්සලා වගේම උපකල්පිත මධ්‍ය විදිහට ගන්න. ඒත් මැද හරියව ගත්තාම අපගමනය අඩු වගයක් එන්නේ. ඒ නිසා විභාගෙ දෙන්නේ මෙන්න මේ මැද කොටසේ එන පන්ති ප්‍රාන්තරයේ මධ්‍යගය තමයි උපකල්පිත මධ්‍යයන් විදිහට ගන්න කියන්නේ. එහෙනම් අපි 35 උපකල්පිත මධ්‍යයන් විදිහට අරන් අර පරණ විදිහටම අපගමන තීරය සම්පූර්ණ කරනවා. 35 ඉඳලා 35ට අපගමනයක් නැහැ. 35 ඉඳලා 25ට අඩුයි 10ක්, අඩුයි 20ක්, අඩුයි 30ක්. 35 ඉඳලා 45ට වැඩි 10ක්, වැඩි 20ක්, වැඩි 30ක්. ඊළඟ සංඛ්‍යාත තියෙන්නේ. සංඛ්‍යාත. සංඛ්‍යාත තියෙන්නේ 4, 5, 8, 12, 10, 8, 3. පරණ විදියමයි ඊළඟට FD තියෙන්නේ. මෙතන සංඛ්‍යාතයේ ගුණ කිරීම අපගමනය පිටියේ ලියලා තියෙන්නේ FD. මේ දෙක ගුණනොත් ඍණ 120යි. මේ දෙක ගුණනොත් ඍණ 100යි. ඊළඟ දෙක ඍණ 80යි. විදුවරක් 12 බිඳුවයි 10 වරක් 10 100යි. 20 වරක් 8 160යි. 30 වරක් 3 90යි. ධන එකතු වෙනවා බිඳුවයි මේ තීර එකතු 9 15 5යි. එකක් ඉතුරුයි 3යි. ධන 350ක්. ඍණ එකතු වෙනවා
ඍණ 300ක් බලන්න 220 300. එතකොට සිග්මා FD එන්නේ එහෙනම් ධන 350 ඍණ 300යි. වැඩි වර්ගයෙන් අඩු වර්ගයෙන් අඩු වෙලා වැඩි වර්ගයේ ලකුණ දැම්මොත් ධන 50ක් වෙනවා. සංඛ්‍යාත්මක එකතුව 50. සිග්මා F කියලා ලියන්න පුළුවන්. එතකොට දැන් ඇත්තරම මධ්‍යයන් වෙන්නේ සැබෑ මධ්‍යයන්නේ සමාන වෙන්නේ උපකල්පිත මධ්‍යයන්නේ ධන අපගමන වල මධ්‍යයන්නේ. සම සමානයි උම ධන අම. එහෙනම් උපකල්පිත මධ්‍යයන්නේ අපි ගත්තේ 35 එකතු කිරීම සිග්මා FD බෙදීම සිග්මා F. සිග්මා FD බෙදීම සිග්මා F. එතකොට එන්නේ 35 ධන සිග්මා FD 50යි බෙදීම 50. එතකොට 50 බෙදීම මෙතන ධනාංගයක් නිසා 35 ධන 1 අර උත්තරේ වෙනවා 36යි. 35 ධන 1 36යි. හොඳයි මේක සම්පූර්ණ කරගන්න බලමු ඊළඟ ගානේ ඉඳලා ඔයාලා තනියෙන් කරන්න එකක් දීලා. මෙතන ලියන්නම් අර ඉස්සරහා පොඩ්ඩක් පේනවා මදි වගේ. සැබෑ මධ්‍යයන්නේ සමානයි උපකල්පිත මධ්‍යයන්නේ දාන අපගමන වල මධ්‍යයන්. උපකල්පිත මධ්‍යයන්නේ 35යි අපගමන තීව්‍ර එකතුව 50 බෙදීම 50. 35 ධන 50 50න් බෙදුවොත් 1යි. ඒ අනුව 35යි 1යි 36යි කියලා එනවා මධ්‍යයන්. පරණ උත්තරේ වෙනවා. දැන් පන්ති ප්‍රාන්තර 31 35 36 40 41 45 46 50 51 55 56 60 61 65 සංඛ්‍යාතය දෙන්නම් 8යි 10යි 12යි 17යි 15යි 12යි. උපකල්පිත මධ්‍යයන් විදිහට ගන්න මෙන්න මේ පන්ති ප්‍රාන්තරයේ මධ්‍යයන්. මාත පන්තියේ මධ්‍යයන්. හොඳයි පටන් ගන්න. පාඩම් 4ක් ඉවරයි.
මේ අත උසලා පෙන්වන්න ඕනේ නෑ වීඩියෝ ඔන් කරන්න බෑ. ඒ හින්දා මේ උත්තරේ එවන්න. සමහරු හරි කියලා උත්තරේ එවන්නේ බලමු. උත්තරේ එවන්න කීප දෙනා එවලා තියෙන ඉක්මනට එවන්න උත්තර. ඒවල තියෙන උත්තරත් එකිනෙකට වෙනස් උත්තර. ඒ කියන්නේ කොහේ හරි වැරදිලා. හරි බලමු මධ්‍යයගේ හොයමු. මේ දෙක තුනත් 66යි 66 දෙකෙන් බෙදුනාම 33යි. මේ දෙක 70යි 70 දෙකෙන් 38යි. 86 දෙකෙන් 43යි. පේනවා පහ පහ යන්නේ. එහෙනම් මෙතෙන්ට 48, මෙතෙන්ට 53, මෙතෙන්ට 58, මෙතෙන්ට 73 එන්නේ. සෝරි 63 එන්නේ. 126 දෙකෙන් 63යි. අපගමන තීරය බලමු. අපගමන තීරය 48 ඉඳලා 48ට අපගමනයක් නැහැ. 43ට අඩුයි 5. 48 ඉඳලා 38ට අඩුයි 10ක්. අඩුයි 15ක් අපගමන තීරය. වැඩි 5ක්, වැඩි 10ක්, වැඩි 15ක්. බලමු. ඍණ 15 ඍණ 8 ඍණ 120යි. ඍණ 100යි. ඊළඟට එන්න ඕනේ 12 වරක් 5 60යි ඍණ 60යි. බිඳුවරක් 10ක බිඳුවයි. 15 වරක් 5 75යි. උඩ කරගන්න පුළුවන් වුණාට 5 වරක් 5 25 5 දෙකක් විතර 5 වරක් 5 දෙක 7යි කියන්නේ. 12 වරක් 10 120යි. 15 වරක් 6 90යි. 6 වරක් 5 30 බිඳුවයි 3ක් විතර 6 වරක් 1 6යි 3යි 9යි. බලන්න ධන එකතුව කීය දෙන්නේ කියලා. 5යි මේ තීර එකතුව 5යි 7යි 2යි 9යි 9යි 18න් 8යි එකක් ඉතුරු 1 1යි 2යි ධන 285යි ඍණ එකතුව කීය දෙන්නේ කියලා බලමු ඍණ 0යි 8යි 2යි ඍණ 280යි දැන් සිග්මා FD එන්නේ ධන 5ක් එහෙනම් 48 එකතු කිරීම සිග්මා FD ධන 5යි සිග්මා F සංඛ්‍යා ගණන 80ක් කියලා එන්නේ 80ක් කියලා එන්නේ ධනාගයක් ධනාගෙන් ගුණ කරොත් ධන එන්නේ 5 බෙදීම 80 80 පහෙන්ම බෙදන්න පුළුවන් මේ දෙක පහෙන් කැපෙනවනේ 5ට 5 1යි 8ට 5 1යි ඉතුරු 3යි 30ට 5 හරක් 6යි 16න් 1 දැන් 1 16න් බෙදලා උත්තරේ ගන්න තියෙනවා හරි 1 16 එකට 16 ගොඩවල් නැහැ පිටක් තියලා බිංදුවක් ගත්තොත් 10යි 10ට 16 ගොඩවල් ඒත් නැහැ තව බිංදුවක් ගත්තාම 100යි 100ට 16 ගොඩවල් 16 ගොඩවල් බලන්න 6ක් කීය දෙන්නේ කියලා 6 වරක් 6 36න් 6 3ක් ඉතුරු 6 වරක් 6 ඉතුරු 9යි 16 ගොඩවල් 6යි 16 6ක් 96යි ඉතිරි කීය දෙන්නේ 4යි බිංදුවක් ගත්තාම 40යි 40ට 16 ගොඩවල් 2යි 16 ගොඩවල් දෙකක් 32යි අඩු කරාම 8යි 80ට 16 ගොඩවල් 5යි එහෙනම් 1 16න් හරි 5 80න් හරි බෙදුවාම එන උත්තරේ 0.06යි 2යි 5 මම සමහර අය 6යි 2යි 5යි කියලා තමයි එවලා තියෙන්නේ බිංදුව නෑ යාම. ඒතර උත්තරේ හරි උත්තරේ වෙන්න ඕනේ 48යි දශම 0.6යි 2යි 5. මේකයි හරි උත්තරේ. බලන්න හරි උත්තරේ ඉස්සරෝම එවලා තියෙන්නේ කවුද? මනෝද්‍යා තමයි ඉස්සරෝම හරියට එවලා තියෙන්නේ. ඊට පස්සේ ගොඩක් අය එවලා තියෙනවා.
හරි. බලමු එහෙනම් මේකෙන් තව ගානක් කතා කරලා මධ්‍ය අගයට දශමෙන්ද සමහරට දෙන්න පුළුවන්. ඒ අවස්ථාවත් කතා කරලම මේ පහුවිභාග ගැටලු දෙකක් වගේ කතා කරන්න ඕන. මොකද ලකුණු 10 ගන්න ඕන අපි ඒ හින්දා. බලමු මෙහෙම මධ්‍ය ප්‍රාන්තර දෙන්නම් මම මේ විදිහට 1 ඉඳලා 10ට. ඊළඟ 11 ඉඳලා 20ට. ඊළඟ 21 ඉඳලා 30ට. ඊළඟ 31 ඉඳලා 40ට. 41 ඉඳලා 50ට. 51 ඉඳලා 60, 61 ඉඳලා 70. සංඛ්‍යා තීරය දෙන්නම් 4යි 6යි 10යි 12යි 8යි 5යි 5යි. right උපකල්පිත මධ්‍යයන් විදිහට ගන්න මාත පන්තියේ මධ්‍ය අගයම මේකම 31 40. එතකොට පේනවා පන්ති ප්‍රාන්තර වල මධ්‍ය අගයේ තීරය හොයද්දිම දශම සංඛ්‍යා එනවා. පන්ති ප්‍රාන්තරය මධ්‍ය අගය අය ගන්න විදිහට සලකන්නේ එක අපගමනය D තීරය ඊට සංඛ්‍යා තීරය F තීරය ඊළාට FD තීරය ඔය ටිකනේ සම්පූර්ණ කරන්න ඕනේ. පන්ති ප්‍රාන්තරයේ 1 ඉඳලා 10 තෙක් 1යි 10 එකතු වුණාම 11යි 11 දෙකෙන් බෙදුවාම 5.5යි. අන්න මධ්‍ය අගයට එනවා දශම. හැබැයි අපගමන තීරය කරනකොට ආපහු දශම නැති වෙනවා. ඒ හින්දා ගැටලුවක් වෙන්නේ නැහැ. කරගෙන යන්නකො බලන්න. සම්පූර්ණ කරගෙන යන්න. දැන් බලමු. කොලා 20 එකතු කරොත් 31යි දෙකෙන් බෙදුවොත් 15.5. ඊළඟට 25.5. 35.5. 45.5. 55.5. 65.5. දැන් අපි ගන්න කිව්වේ 31 40 පන්ති ප්‍රාන්තරයේ මධ්‍ය අගය උපකල්පිත මධ්‍යය. බලන්න එතකොට 35.5 තමයි උපකල්පිත මධ්‍යය. එහෙනම් 35.5 ඉඳලා 35.5ට අපගමනයක් නැහැ. 35.5 ඉඳලා 25.5ට අඩුයි 10ක්. බලන්න මේකෙන් මේක අඩු කරොත් 10යි ඉන්නේ. දශම නැති වෙලා යනවා. ඊළඟ අඩුයි 20ක්. ඊළඟ අඩුයි 30ක්. එකයි කිව්වේ කල්ප මධ්‍ය අගයට දශම ආවට ආපහු දශම නැති වෙලා යනවා අපගමන තීරය. ඊට මෙතන වැඩි 10ක්, වැඩි 20ක්, වැඩි 30ක්. සංඛ්‍යා තීරය 4, 6, 10,
12 8 5 5 එකතුව 10යි 20යි 40යි 50ක් කියන්නේ. මේ දෙක ගුණ කරොත් ඍණ 120යි ඊළා ඍණ 120යි ඊළා ඍණ 100යි බිංදුවරක් 12 බිංදුවයි සමහර උදේට 12 දාගෙන වරද්ද ගන්නවා. මේ ගුණ කරාම බිංදුව වෙන්නේ 80යි 100යි 150යි. ඍණ එකතු වෙනවා 240යි 100යි ඍණ 340ක්. ධන එකතු වෙනවා 250යි 330ක්. ධන එකතුව 330ක්. සිග්මා FD එහෙනම් එන්නේ ඍණ 340යි ධන 330යි ඍණ 10ක්. දැන් සැබෑ මධ්‍යන්නේ සමානයි උපකල්පිත මධ්‍යන්නේ ධන අපගමන වල මධ්‍යන්නේ කියලා ලියනවට ලකුණු දෙන්නේ නැහැ. ආදේශ කරන පියවරට තමයි ලකුණු දෙන්නේ. උපකල්පිත මධ්‍යන්නේ නම් 35.5යි. අපගමන තීර එකතුව ඍණ 10යි සංඛ්‍යා ගණන 5යි. සංඛ්‍යා ගණන 5. බලන්න එහෙනම් 35.5 ධන ලකුණක් ඍණ ලකුණේ ඍණ බිඳුවට බිඳුව කැපෙනවා. එකට පස්සරක් නැහැ. 10ට පස්සරක් දෙකක්. එහෙනම් 35.5න් බිඳුවයි සම දෙකක් අඩු වුණොත් උත්තරේ එනවා 3යි 5යි 3යි. 35.3යි කියලා උත්තරේ එන්න ඕනේ. සමහර අයගේ වැරදිලා තිබ්බ බව දැක්කා. 35.7 තියන අය ඉන්නවා. ඉස්පායතම තුන වැඩි දෙනෙක් ඇවිල්ලා තියෙනවා. හොඳයි අඩුපාඩු වුණා නම් සම්පූර්ණ කරගන්නකො. ඒක රොඳර පේනවනේ. මම පේන්නේ නැති. හොඳයි අඩුපාඩු හදාගන්න ඇති. ඒක උලක් නෑ නේ. හරි. බලමු අපි පහුගිය විභාගයට අවිල්ල තියෙන ගැටලුවක්. පහුගිය විභාගයට අවිල්ල තියෙන ගැටලුවක් පොඩ්ඩක් පේනව අඩුවේ හේතුව විදුලි බලය නැති හින්දා ලියාගන්න එමනම් මේ ගාන එක්තරා රූපවාහිනී වැඩසටහනක් එක්තරා රූපවාහිනී වැඩසටහනක් එක්තරා රූපවාහිනී වැඩසටහනක් එක්තරා රූපවාහිනී වැඩසටහනක් තුලදී ප්‍රචාරය වූ රූපවාහිනී වැඩසටහනක් තුලදී ප්‍රචාරය වූ වෙළඳ දැන්වීම් 40ක
40ක ප්‍රචාරණ කාල පිළිබඳ තොරතුරු පහත වගුවේ දැක්වේ. ප්‍රචාරණ කාල පිළිබඳ තොරතුරු පහත වගුවේ දැක්වේ. පහත වගුවේ දැක්වේ. දයි වගුව මේ විදිහට අඳ ගන්න. පළවෙනි එකේ තියෙන ප්‍රචාරණ කාලය. ප්‍රචාරණ කාලය මොන වගේද දීලා තියෙන්නේ? තත්පර වලින්. S කියලා දාන්න. තත්පර වලින්. දැන්වීම් ගණන මෙතන තියෙනවා. එහෙනම් දැන්වීම් කියලා දීලා තියෙනවා. දැන්වීම් ගණන. දැන්වීම් ගණන. හරි. ලයිට් ආව වෙලාවට ප්‍රචාරණ කාලය දැන්වීම් ගණන. එතකොට මේ විදිහටයි පන්ති ප්‍රාන්තර තියෙන්නේ. ලියා ගන්න පහුගිය විභාග ගැටලුවක් මේක ලකුණු 10ම ගන්න කරන්න පුළුවන් වේද බලමු. පන්ති ප්‍රාන්තර තියෙන තත්පර 10 14 14 18 18 22 ඊට පස්සේ 22 26 22 26 26 30 34 ඊළඟ 34 38 right සංඛ්‍යාතයේ තියෙන්නේ 4 6 8 10 5 4 3 හොඳයි ලියා ගන්න ලකුණු 10ම ප්‍රශ්නේ මේ විදිහට තියෙන්නේ දැන් මේක අහලා තියෙන වැඩිම වෙළඳ දැන්වීම් ගන්න අයත් කරන ප්‍රචාරණ කාල ප්‍රාන්තරය කුමක්ද? ඒක මම කෙටි කරලා දෙන්නම්. ඉහත සංඛ්‍යා ව්‍යාප්තියේ මාත පන්තිය කුමක්ද? ඉහත සංඛ්‍යා ව්‍යාප්තියේ මාත පන්තිය කුමක්ද? මාත පන්තිය කුමක්ද? ඊළඟ දෙවෙනි කොටස උපකල්පිත මධ්‍යන්නේ භාවිතයෙන් හෝ අන් ක්‍රමයකින් උපකල්පිත මධ්‍යන්නේ භාවිතයෙන් හෝ අන් ක්‍රමයකින් උපකල්පිත මධ්‍යන්නේ භාවිතයෙන් හෝ අන් ක්‍රමයකින් වෙළඳ දැන්වීමක මධ්‍යන්නේ ප්‍රචාරණ කාලය මධ්‍යන්නේ ප්‍රචාරණ කාලය තත්පර වලින් සොයන්න තත්පර වලින් සොයන්න
ඊළඟ කොටස ඊළඟ කොටස රූපවාහිනී වැඩසටහනක් තුල වෙළඳ දැන්වීම් 100ක් ප්‍රචාරය කරයි නම් වෙළඳ දැන්වීම් 100ක් ප්‍රචාරය කරයි නම් ඒ සඳහා ගතවන කාලය ආසන්න මිනිත්තුවට ගණනය කරන්න. ඒ සඳහා ගතවන කාලය ආසන්න මිනිත්තුවට ගණනය කරන්න. ආසන්න මිනිත්තුවට ගණනය කරන්න. හතරවෙනි කොටස ඉහත වැඩසටහන නිෂ්පාදනය සඳහා බලන්න මේ විදිහට රුපියල් 600,000ක් නිෂ්පාදනය සඳහා රුපියල් 600,000ක් වැයවන අතර වෙළඳ දැන්වීමකින් මිනිත්තුවට රුපියල් 20,000ක මුදලක් අය කරයි නම් ආයතනය ලබන ලාභය සොයන්න. ආයතනය ලබන ලාභය සොයන්න. හොඳයි මේ පහුගිය විභාග ගැටලුවකින් තෝරාගත්ත ගාණක්. එතකොට මෙහෙම දෙයක් තියෙනවා මේ තමයි ලකුණු 10. මේ සඳහා ලැබෙනවා ඔයාලට මිනිත්තු සාමාන්‍ය 15ක විතර කාලයක් ගත්තට කමක් නැහැ විභාගෙදී. මොකද එක ගානකට හම්බෙන්නේ පැය 3යි කියන්නේ මිනිත්තු 180යි 10න් බෙදුවොත් ගණන් 10යි. එතන ඉන්නේ මිනිත්තු 18ක්. ඒවට කියවන්න සහ අනිකුත් ඒවට මිනිත්තු 3ක් ඇරිය කියන්නේ. මේකට මිනිත්තු 15ක් වගේ කාලයකදී හදන්න පුළුවන්. දාලා වගුව ඇඳගෙන තියෙන නිසා ටක් ගාලා කරන්න බලන්න මිනිත්තු කිහිපයකින්. දැන් තීරණය කරන්න මේක සාමාන්‍ය ක්‍රමයට මධ්‍යගය හොයලා fx තීරය හොයලා fx තීරය එකතු f තීරය එකතුවෙන් බෙදලා ගන්න පුළුවන්. අපි ඔක්කොමලා එකතු වෙලා එකම ක්‍රමයකට කරමු. එතකොට උත්තර සංසන්දනය කරගන්න ලේසි. හැමෝම දැන් ඉගෙන ගනිමින් හිටිය උපකල්පිත මධ්‍යයන්නේ. මෙන්න මේකේ මධ්‍යගය උපකල්පිත මධ්‍යයන්නේ විදිහට ගන්න. මේ පත්ති ප්‍රාන්තරයේ මධ්‍යය 22 26. ඒ ක්‍රමයටම හදමු.
හොඳයි සම්පූර්ණ කරගෙන යන්න. ඍණ 48යි ඍණ 48යි ඍණ 32යි බිංදුවයි 20යි 32යි 36යි. ඍණ එකතු වෙනවා 8යි 16යි 2යි 18න් 8යි එකක් ඉතුරුයි 5යි 9යි 3යි 12යි. ඍණ 128 ආවද? ඊළඟ දාන 8යි 6යි 2යි 8යි ධන 88යි. එහෙනම් සිග්මා FD එන්නේ ඍණ 40ක් කියලා. වැඩි වර්ගයක්. එහෙනම් සැබෑ මධ්‍යන්නේ සමානයි උපකල්පිත මධ්‍යන්නේ 24යි එකතු කිරීම අපගමන තීර එකතුව ඍණ 40 බෙදීම 40. කොට 24 ධන ලකුණක් ඍණ ලකුණේ ඍණ 40ට 40 ඒවා එකයි 23යි මධ්‍යන්නේ. හොඳයි මේක අහන ඒවාට පළවෙනි කොටසේ උත්තරේ මාත පන්තිය සමාප්තිය අරන් තියෙන උපකල්පිත මධ්‍යන්නේ විදිහට 22 26 ලකුණු 1යි 22 26 ලකුණු 1යි ඊළඟට මධ්‍යගයේ තීරය එක වැරද්දක් නොසලකා හැරලා එක තරක් වැරදුනක් කමක් නැහැ ලකුණු එකක් දෙනවා. එක වැරද්දක් නොසලකා හැර. අපගමන තීරයට ලකුණු එකක් දෙනවා. මේ තීරය දීලා තියෙන එක එකතුවක් දීලා තියෙන වෙලන් දැන්වීම 40ක ප්‍රචාරණ කාලයේ මේ තියෙන්නේ. එහෙනම් මේකට අය ලකුණු නැහැ. ඊට පස්සේ සිග්මා FD තීරයට මේ තීරය නිවැරදිව කරලා තියෙනවට ලකුණු එකක් එනවා. ඒකේ එකතුව නිවැරදිව අරන් තියෙනවට ලකුණු එකක් එනවා. දැනට ලකුණු 1යි 2යි 3යි 4යි 5ක් අරන් ඉවරයි. මේකේ නිවැරදි ආදේශයට එක ලකුණක් එනවා. උත්තරේ නිවැරදි නම් එක ලකුණක් එනවා. ලකුණු 6ක් අරන් ඉවරයි. ඔය ටික හැම අවුරුද්දෙම වෙන ටික. මේ දෙවෙනි කොටසට උත්තර. ඊළඟ මෙතන පුතේ වෙලන් දැන්වීම 40ක ප්‍රචාරණ කාලය පිළිබඳ සංඛ්‍යාත වගුවක් තියෙනවා. එහෙනම් මේකේ එක එක වෙලන් දැන්වීමට අදාළ සංඛ්‍යා 40ක් ලියලා ඒක සමූහික සංඛ්‍යාත වගුවක දාලා තියෙනවා. එහෙනම් සංඛ්‍යා 40 එකතුව 40 බෙදුවා වෙන උත්තරේ තමයි 23. තත්පර 23ක් කියලා ඉන්නේ. වෙලන් දැන්වීමක මධ්‍යන්නේ ප්‍රචාරණ කාලය තත්පර 23යි. තත්පර වලින් අහන්නේ. තත්පර වලින් කියලා අහන නිසා මෙතන තත්පර කියලා නොලිව්වට ප්‍රශ්නයක් නැහැ. දීලා තියෙන තත්පර වලින් කියලා. right. ඊළඟට මේ අනුව මෙවන වැඩසටහනක් තුළදී වෙළඳ දැන්වීම් 100ක් ප්‍රචාරණය කරයි නම් වෙළඳ දැන්වීම් සඳහා අවශ්‍ය විදිහට අපේක්ෂිත කාලෙ මිනිත්තුවට right 100ක් එක වෙළඳ දැන්වීමකට සාමාන්‍යයෙන් මිනිත්තු තත්පර 23ක් යනවා වෙළඳ දැන්වීම් 100කට එහෙනම් ඒක 100ෙන් ගුණ කරන්න ඕනේ තත්පර වලින් ඉන්නේ මිනිත්තු කරන්න කීයෙන් බෙදන්න ඕනේද 60ෙන් බෙදන්න ඕනේ තත්පර ගාන මිනිත්තු කරන්න 60ෙන් බෙදුවා එතකොට මේ විදිහට බිඳුව කැපුවා 6ට දෙකේ වරුවල් 3යි 10ට දෙකේ 5යි 5 අරක් 3 15 5 එකක් ඉතුරුයි 5 අරක් 2 10 1 11යි බෙදීම 3යි 11ට 3 අරක් 3යි 3 අරක් 3යි 9 ඉතුරු 2යි 25ට 3 අරක් 8යි ඉතුරු 1යි 10ට 3 අරක් 3යිනේ එහෙනම් මිනිත්තු වලින් ආසන්න පූර්ණ සංඛ්‍යාවට මිනිත්තු 38ක් කියලා එනවා එක වෙළඳ දැන්වීම් වෙළඳ දැන්වීම් 100ක් ප්‍රචාරය කරන්න ගත වෙන මධ්‍යන්නේ කාලයේ මිනිත්තු වලින් බලන්න මිනිත්තු 38යි දැන් ඉහත රූපවාහිනී වැඩසටහන නිෂ්පාදනය සඳහා රුපියල් 600,000ක් වැය වෙනවලු මිනිත්තුවකින් වෙළඳ දැන්වීම් ප්‍රචාරය කිරීමට මිනිත්තුවට 20000ක් අය කරනවලු එහෙනම් ඔක්කොම මේ වැඩසටහන තුළ මිනිත්තු 38ක් වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරනවා එහෙනම් 20000 38න් ගුණ කරපුවාම වෙනවා ලැබෙන ආදායම 0.4යි 38 වරක් 2 76යි
760,000ක් ආදායම එනවා. දෙවරක් කරන 16න් 6 එකක් විතර දෙවරක් තුන 6 1යි 7යි 760,000ක් හම්බ වෙනවා. ඔව්. වියදම යනවා 600,000ක්. එහෙනම් ඉතුරු වෙනවා රුපියල් 160,000ක්. ඔන්න ලාභය ලබන්නේ රුපියල් 160,000ක්. 160,000 නම් නෑ ගොඩක්. මිනිත්තුවට රුපියල් 20,000ක් අය කරනවනේ වෙළඳ දැන්වීමකින්. එතකොට මිනිත්තු 38ට කොච්චරක් හම්බ වෙනවද? නිෂ්පාදන වියදම අයින් කරපුවාම තමයි 1,60,000ක් ලාභ තියෙන්නේ. එතන වරද්දාගෙන තියෙනවා. එතකොට ඉතුරු ලකුණු 4 යන්නේ එතෙන්ට. මේකට 1 ලකුණයි මේකට 1 ලකුණයි. ඊළාට මුළු ආදායම හොයා ගන්නවට 1යි වියදම අඩු කරලා උත්තරේ ගන්නවට 1යි. ඔන්න ලකුණු 10න් 10. ලැබෙන පිළිවෙල. right